අනිත්‍යතාවය කියලා කියන්නේ ලෝකයේ තියෙන ප්‍රධාන ලක්ෂණයක්. මේ අනිත්‍ය කියන වචනේ අපි මොනතරම් අහලා තියෙනවද? මොනතරම් ඇහුවත් ඒකේ තව කොච්චර ඉතුරු වෙලා තියෙනවද තේරුම් ගන්න. අපි හිතමු සම්පූර්ණ ප්‍රමාණය 100යි. අපි අනිත්‍ය පිළිබඳව අප්‍රමාණ අහලා තියෙනවා. මේ අහලා තියෙන දේවල් වලින් අපි ලබාගත් දැනීම මා හිතන්නේ 10%කට වගේ ප්‍රමාණයකට තිබ්බට කමක් නැහැ. තව 90ක්ම තියෙනවා සම්පූර්ණ කරගන්න. ඒ තරම් විශාල ප්‍රමාණයක හිඩසක් ඇති වුණේ කොහොමද? ස්වභාවයෙන්ම අපේ මනස යම්කිසි නිගමනයක ඉන්නවා. මූලික දැක්මක ඉන්නවා. මූලික දෘෂ්ටියක ඉන්නවා. ඒ මූලික දෘෂ්ටිය මූලික දැක්ම තමා නිත්‍ය බව. සෑම දෙයක්ම නිත්‍යත්වයෙන් ගැනීමට හිත සූදානම්. හැම දෙයක්ම නිත්‍යයි. ලෝකේ තියෙන හැම දෙයක්ම නිත්‍ය ස්වභාවයෙන් ගැනීමට හිත සූදානම්. හිතේ සූදානම ඒකයි. නමුත් කතාව කොහොමද? කතාව නම් අනිත්‍යයි. එහෙමනම් අපේ මනසට වැටිලා තියෙනවා, මනසට එකතු වෙලා තියෙනවා යන්තමින් ලෝකය, පංචස්කන්ධය සියල්ලම අනිත්‍යයි කියන ධර්මය අපේ මනසට යන්තම් එකතු වෙලා තියෙනවා. එකතු වුණාට ඒක මතු පිටින් පාවෙනවා. ගැඹුරට බහින්නේ නැහැ. ගැඹුරට බහින්න ඉඩක් නැහැ. හේතුව හිත ඇතුලේ නিত্য බව සහතික කරගෙන තිබෙනවා. එම නිසා අනිත්‍යතාවය මනා ලෙස දකින්නට සිතට ඉඩ නැහැ. මේ අනිත්‍ය බව අපිට බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ ඇයි? ලෝකයේ පිළිබඳ සත්‍යය එය වන නිසා. ඒ පමණක් නොවේ. අනාත්මාවබෝධයට මඟ පාදන්නේ අනිත්‍ය සංකල්පය. අනිත්‍ය සංකල්පය යම් කෙනෙක් වඩා හොඳින් භාවිතා කරනවා නම්, පුරුදු කරනවා නම්, ඒකම තමා අනාත්ම දර්ශනයේ පහළ වීමට හේතුව. යම් කෙනෙක් අනිත්‍ය භාවය පුරුදු කරනවා කියලා කියන්නේ යමක් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා මෙනෙහි කිරීම, කල්පනා කිරීම නෙමෙයි. යමක් අනිත්‍යද කියලා සුපරීක්ෂාකාරී වෙන්න ඕන. යමක් අනිත්‍යද කියලා සුපරීක්ෂාකාරී වන්නට ඕන. එවිට අපිට තේරෙවි අනිත්‍යයේ සැබෑ ස්වභාවය. අනිත්‍යය 110කින් නෙමෙයි 90කින් තේරුම් ගන්න වෙලාව වෙනකොට ඔන්න අනාත්මාවබෝධයට හිත සූදානම්. අනිත්‍යතාවයේ 90කින් තේරුම් ගන්නකොට දැනට අපි 10%කින් ඒක තේරුම් අරගෙන ඉන්නේ.
90%කින් මේක තේරුම් ගන්නකොට අන්න අනාත්මාවබෝධයට හිත සූදානම්. එහෙමනම් පින්නතුනි අප නිතර අසා තිබෙන අනිත්‍ය කියන වචනය තුල මහා පළල් දර්ශනයක් අලුතෙන් ඇති වෙනවා. මහා පළල් දර්ශනයක් අලුතෙන් නිර්මාණය වෙනවා. ඒ පළල් දර්ශනය තමයි අනාත්ම දර්ශනය. ඒකට මඟ පාදන්නේ අනිත්‍යතාවය. අනිත්‍යතාවය කියන්නේ ලෝකෙ නැති දෙයක් නෙමෙයි. ලෝකෙ තියෙන දේ. ලෝකෙ තියෙන දේ. නැති දෙයක් නෙමෙයි. හරියට කල්පනා කරලා බැලුවොත් ලෝකෙ තියෙන්නේ ඔච්චරයි. හරියට කල්පනා කරලා බැලුවොත් ලෝකෙ තියෙන්නේ ඔච්චරයි. අනිත්‍යය. සත්‍යය එපමණයි. ලෝකෙ තියෙන්නේත් ඔච්චරයි. දැනට අපි අනිත්‍යයේ හැටියට අසා තිබෙන්නේ අපි වයසට යන එක දැක්කහම අපි කියන්න පුරුදු වෙලා තියෙනවා අනිත්‍යයි කියලා. වයසට ගිහිල්ලා ජරාවටපත් වෙලා ඉන්නකොට අනිත්‍යයි කියලා කියන්න පුරුදු වෙලා තියෙනවා. මරණයටපත් වුණාම අනිත්‍යයි කියලා කියන්න පුරුදු වෙලා තියෙනවා. අතපය කැඩුනහම අනිත්‍යයි කියන්න පුරුදු වෙලා තියෙනවා. යමක් බිඳුනහම අනිත්‍යයි කියන්න පුරුදු වෙලා තියෙනවා. නමුත් සැබෑ අනිත්‍යය ඕක නෙමෙයි. අනිත්‍ය කියලා කියන්නේ පැය 24 තුලම ක්‍රියාත්මක වන ධර්මතාවක්. පැය 24ේම ක්‍රියාත්මක වන ධර්මතාවක්. අනිත්‍යය. යම් කිසි දෙයක් බිඳුනහම අනිත්‍යයි කියලා කියනවා නම් ඒක බිඳෙන්න ඉස්සර වෙලා එනං නිට්ටයයි. ඒක ධර්ම විරෝධී. ධර්මයට පටහැනි. වයසට ගියාම කියනවා නම් අනිත්‍ය කියලා එහෙනම් වයසට යන්න ඉස්සෙල්ලා නිට්ටයයි. ලෙඩ වුණාම ජරාවටපත් වුණාම අනිත්‍යයි කියලා කියනවා නම් එහෙනම් ලෙඩ වෙන්න ඉස්සෙල්ලා නිට්ටයයි. මරණයටපත් වීම අනිත්‍යයි කියලා අපි සනාථ කරන්න හදනවා නම් ඒ කියන්නේ අනිත්‍ය ඔප්පු කරන්න හදනවා නම් මරණයෙන් එනම් මරණයට පෙර නිට්ටයයි. එhmenan මේ පිළිවෙල සම්පූර්ණයෙන්ම වැරදි. මේ පිළිවෙල ධර්ම විරෝධී. අනිත්‍යතාවය සනාථ කරගන්න අනිත්‍යතාවය මතු කරගන්න වයසට යන්න ඕනේ නෑ, ලෙඩ වෙන්න ඕනේ නෑ, මැරෙන්න ඕනේ නෑ, බිඳෙන්න ඕනේ නෑ. අනිත්‍යතාවය දවසේ පැය 24 තුල නිරන්තරවම ක්‍රියාත්මකව තියෙන දෙයක්. අනිත්‍යතාවය ලෝකේ තියෙන සෑම දෙයකම මූලික ලක්ෂණය. අනිත්‍යතාවය සෑම දෙයකම ලෝකේ තියෙන මූලික ලක්ෂණය. අනිත්‍යතාවය කියන වචනේ තේරුම වෙනස් වීම. වෙනස් වීම.
ඉතින් වෙනස් වීමෙන් පස්සේ නැවත වෙනස් වීම. නැවත වෙනස් වුණාට පස්සේ නැවතත් වෙනස් වීම. නැවතත් වෙනස් වීම. නැවතත් වෙනස් වීම. ඕක 100 පාරක් ලක්ෂ වාරයක් නෙමෙයි ඊටත් වඩා වාර ගණක් එහාට යනවා. වෙනස් වීම එකක් නෙමෙයි දෙකක් නෙමෙයි 100ක් නෙමෙයි 1000ක් නෙමෙයි ලක්ෂයක් නෙමෙයි. වැලි ඇටයක් අරගත්තාම වැලි ඇටය වෙනස් වීම එකේ ඉඳලා ලක්ෂයටත් වැඩි. ගාණක් කියන්න බෑ. එහෙනම් අනිත්‍යතාවය කිව්වේ වෙනස් වීම, පරිණාමයට පත්වීම. ඒකයි අනිත්‍යතාවය. නিত্য නෑ. එක මොහොතක් නিত্য නෑ. වැලි ඇටය එක මොහොතක් ඒකාකාරී නෑ. එක ෂණයක් වැලි ඇටය ඒකාකාරී නෑ. වැලි ඇටය සමන්විත වන්නේ කුඩා කුඩා පරමාණු වලින්. කුඩා කුඩා පරමාණු වලින් තමයි වැලි ඇටය සමන්විත වන්නේ. ඒ කුඩා කුඩා පරමාණු නිරන්තර වෙනස් වීමකට යටත්. පරමාණුව කියන එක ඇහැට පේන්නේ නැහැ. දූවිල්ලක් වගේ. දූවිල්ල අපිට ඇහැට පේන්නේ නැහැ. ඒ තරම් කුඩයි. එනම් පරමාණුව ඊටත් වඩා කුඩයි. ඒක කුඩා වුණාට ඒක විශාල ක්‍රියා සම්තතියක නිමග්න වෙලා. ඒ කියන්නේ චලනයක. ඒ කියන්නේ පරිවර්තනයක. නිරන්තර වෙනස් වීමකට අර කුඩා දූවිල්ල භාජනය වෙනවා. දැන් බලන්න න්‍යෂ්ටිය කියනවා, ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන කියනවා. ඒවායේ ස්වභාවය මොකද? ඒවා නිරන්තර අනේකාට ප්‍රතික්‍රියා කරමින් පවතිනවා. න්‍යෂ්ටිය කියන්නේ ලොකු එකක්ද? නෑ. දූවිල්ලටත් වඩා කුඩයි. ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන කියලා කියන්නේ දූවිල්ලටත් වඩා කුඩයි. ඒවා නිරන්තරවම පරිවර්තනශීලී. තව තත්වයකට වෙනස් වීමට සූදානම්. එක තත්වයකට නෙමෙයි. තව තත්ව ගණනාවකට. ඒක 100ක්, ලක්ෂයක්, කෝටියක් නෙමෙයි ඊටත් වඩා වැඩි. එහෙනම් මේ කියන කුඩාම අවස්ථාව, කුඩාම ඒකකය, දූවිල්ල, පරමාණුව මේ විදියට නිරන්තරවම චලනය වෙනවා, වෙනස් වෙනවා, පරිවර්තනයකට භාජනය වෙනවා. එකක් නෙමෙයි, එක පරිවර්තනයක් නෙමෙයි. පරිවර්තන පෙළක්, පරිවර්තන පේලියක් ලක්ෂ කෝටි ගණනෙන් තමයි ගණන් කරන්න වෙන්නේ. ලක්ෂ කෝටි ගණනින් ගණන් කරන්න වෙන්නේ. මේ කියන කුඩාම ඒකකය සමන්විත වන්නේ ශක්ති හතරකින්. පඨවි, ආපෝ, තේජෝ, වායෝ. මේ කියන ශක්ති හතරෙන් තමයි මේ කුඩාම ඒකකය සමන්විත වන්නේ. එහෙමනම් පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන ශක්ති අඩු වැඩි වීමේදී අර කියන දේ පරිවර්තනය වෙනවා, වෙනස් වෙනවා. පරිවර්තනය වෙනවා, වෙනස් වෙනවා. ඇයි වෙනස් වන්නේ? දෙවි කෙනෙකුගේ නියමයකින් නොවේ.
ඒ තුලම තියෙනවා වෙනස් වීමේ ආවේනික ගුණය. වෙනස් වීමේ ආවේනික ගුණය ඒ තුලම තියෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ කියන ශක්ති හතරින් සමන්විතයි කුඩාම ඒකකය. ඒ කියන ශක්ති අඩු වැඩි වීමේදී අර කියන දේ පරිවර්තනය වෙනවා. පරිවර්තනය කියන්නේ එකක් නෙමෙයි 10ක් නෙමෙයි 100ක් නෙමෙයි ලක්ෂයක් නෙමෙයි කෝටියක් නෙමෙයි ඒ තරම් දීර්ඝ පරිවර්තනයක් වෙනස් වීමක්. දැන් එතකොට මුලින්ම තිබුණු ඒකකය පරිවර්තනය වෙන්න පටන් ගත්තා. දැන් ලක්ෂ කෝටි ගාන දක්වා පරිවර්තනය වෙලා මාරු වෙලා. දැන් එතකොට මුලින් තිබිච්ච දේ අර කෝටිය කියන අවස්ථාව වෙනකොට තියෙනවද? අපි ඊට මෙහෙයින් අරගෙන බලමු. අර කුඩාම ඒකකය වෙනස් වීම පටන් ගත්තා. ඒකේ පස්වෙනි අවස්ථාවේදී අපි හිතමු අර මූලික ලක්ෂණේ තියෙනවද? නැහැ. දැන් මූලික දේ නැහැ. ඊළඟට 10 වෙනි පරිවර්තනයේදී අර පස්වෙනි අවස්ථාවේ තිබිච්ච ස්වභාවය තියෙනවද? නැහැ. එහෙනම් දැන් 20 වෙනි අවස්ථාවේදී අර මූලික දේ තියෙනවද? නැහැ. එහෙනම් දැන් 50 වෙනි අවස්ථාව අර මූලික දේ මොකවත් නැහැ. දැන් මුලින් තිබිච්ච දෙයට වඩා හාත්පසින්ම වෙනස් දෙයක්. එමනම් 100 වෙනි, 1000 වෙනි, ලක්ෂ වෙනි, කෝටි වෙනි අවස්ථාවට වෙනකොට මුල හොයාගන්නත් බැරි තරම් ඒ තරමට වෙනස් වෙලා ගිහිල්ලා. ඒ තරමට වෙනස් වෙලා ගිහිල්ලා. එහෙමනම් මතක තියාගන්නට ඕන අපි මේ කියන කුඩාම අවස්ථාව එක ආකාරයකින් නොපවතින්නේ නම් එක ෂණයක් එක ආකාරයකින් එක ස්වභාවයකින් පවතින්නේ නැත්නම් ඒවා සමූහයක් කොහොමද එකම ආකාරයකින් පවතින්නේ? සමූහයක් කියන්නේ අපි ගමු මෑ ඇටයක්. මෑ ඇටයක් තුල අර කුඩා ඒකක ලක්ෂ ගණනාවක් කෝටි ගණනාවක් තියෙනවා. අංශු. ඉතින් මෑ ඇටේ කොහොමද පවතින්නේ? මෑ ඇටේ සමන්විත වන කුඩාම ඒකක ප්‍රමාණය ලක්ෂ කෝටි ගණනින් වෙනස් වෙලා. නමුත් අපේ ඇහැට පේනවා මෑ ඇටයක්. ඒක දැක්කහම අපි නිගමනය කරනවා මෑ ඇටය තියෙනවා. නිත්‍යත්වයෙන් අපි ඒක තීරණය කරනවා. නිත්‍යත්වයෙන් තීරණය කරන්නේ ඇහැට පෙනෙන්නේ නෑ ඒ තුල සිද්ධ වෙන මහා ක්‍රියා සම්තතිය වෙනස් වීම. ඒක ඇහැට පේන්නේ නැහැ. ඒ නිසා අපි මේ පිළිබඳ නිත්‍යත්වයක් ගොඩනගා ගන්නවා. ඒ කියන්නේ මෑටේ එහෙම්ම තියනවා කියලා අපිට හිතෙනවා. ඔය විදියට මෑ ඇටේ විතරක් නෙමෙයි භෞතික සෑම දෙයක් පිළිබඳවම අපි වැරදි අවබෝධයක ඉන්නවා. වැරදි අවබෝධයක ඉන්නවා. දැන් බලන්න අපි අරගමු මේ එළියේ තියෙන peer ගහ. බැලූ බැල්මට අපේ ඇහැට පේන්නේ peer ගහ එහෙම්ම තියෙනවා වගේ. peer ගහ
ගහේ කඳ, කොළ, දලු එහෙම තියෙනවා වගේ පේන්නේ. අපි ඒක දැකලා නිත්‍යත්වයක් ගොඩනගා ගන්නවා. මොකවත් වෙලා නැහැ ඔය හොඳට තියෙන්නේ. හොඳට තියෙනවා. අපි එහෙම හිතුවට මේ peer ගහ තුල, peer කොළ තුල මොන තරම් වෙනස් වීම සමුදායක් තියෙනවද? මේ peer ගහ පුංචිම කාලේ කොළ දෙකයි තිබුණේ. කොළ දෙකයි තිබුණේ. කුඩාවටම ආපු peer දැල්ල ටිකෙන් ටික ලොකු වුණා. peer දැල්ල ලොකු වුණේ කොහොමද? peer දැල්ල ලොකු වුණේ කොහොමද? peer දැල්ල සමන්විත වන්නේ කුඩා අංශු වලින්. ඒ කුඩා අංශු වල පඨවි ආපෝ තේජෝ වායෝ කියන ශක්ති හතර තිබෙනවා. ඒවා නිරන්තර වෙනස් වෙනවා. ඒවා වෙනස් වීම නිසා අර කුඩා ඒකක වෙනස් වුණා. කුඩා ඒකක වෙනස් වෙලා අර peer දැල්ල ටිකෙන් ටික ලොකු වෙන්න පටන් ගත්තා. මේ කුඩාම දළුව වැඩෙනවා, පළල් වෙනවා, මෝරනවා, ඉදෙනවා කියන්නේ මොකද ඒ තුල තිබෙන අංශුන්ගේ ක්‍රියාකාරීත්වය, ක්‍රියාසන්තතිය. කුඩාම peer දැල්ල හාල්ලට තරම් පුංචි. ඒක ටිකෙන් ටික ලොකු වුණේ කොහොමද? අන්න වෙනස් වීම, අනිත්‍යතාවය. අනිත්‍යතාවය කියන්නේ peer කොලේ ඉදිලා බිමට වැටෙන එක නෙමෙයි. පටන් ගත්ත වෙලාවේ ඉඳන්ම ඒ peer දැල්ල අනිත්‍යයි. අනිත්‍ය වුණේ නැත්නම් මේකට වැඩෙන්න බෑ, ඒකට මෝරන්න බෑ, ඒකට ඉදෙන්න බෑ. එහෙනම් මේ විදිහට peer ගහේ පුංචි දලු විශාල ප්‍රමාණයක් ඇවිල්ලා ඒව අනුක්‍රමයෙන් මෝරලා ඉදිලා බිමට වැටිලා තියෙනවා. ඒ සම්පූර්ණ ක්‍රියාකාරීත්වයේ තමයි අනිත්‍ය කියලා කිව්වේ. අපි හිතමු කුඩා දැල්ල පටන් ගන්නකොට හාල් ඇටයක් තරම් ඇති. ඒ අවස්ථාවේ ඉඳලා අර peer කොලේ ලොකු වෙලා ඉදිලා බිමට වැටිලා පස් බවට පත් වෙන අවස්ථාව දක්වාම තමයි ඔය අනිත්‍යතාවය දැකිය යුතු වන්නේ. ඉදිලා බිමට වැටෙන වෙලාවේ නෙමෙයි හැබෑ දැක්ම තියෙන්නේ. අන්න අනිත්‍යතාවය. ඊළඟට මේ විදියට peer දලු විශාල ප්‍රමාණයක් ගහේ ඇවිල්ලා මෝරලා ඉදිලා බිමට වැටිලා තියෙනවා. ඒ සියලුම ක්‍රියාකාරකම් මැද peer පැලේ ටිකෙන් ටික ලොකු වෙලා තියෙනවා. කඳ ටිකෙන් ටික ලොකු වෙලා තියෙනවා. ඒ කඳ සමන්විත වන්නේ අර කියන අංශු වලින්. කඳ සමන්විත වන්නේ අර කියන අංශු වලින්. පඨවි ආපෝ තේජෝ වායෝ කියන ශක්ති හතරෙන් සමන්විත වන පරමාණු වලින් තමයි මේ කඳ සමන්විත වී තිබෙන්නේ. එහෙනම් අපිට පේනවා කඳට මොකවත් වෙන්නේ නැතුව හොඳට තියෙනවා වගේ. ඒ ඇහැට පේන හැටි. නමුත් සැබෑ తত্ত্বය ඒක නෙමෙයි. ඔය කඳේ තියෙන කුඩාම අංශු විශාල චලනයකට භාජනය වෙනවා. විශාල වෙනස් වීමකට භාජනය වෙනවා. විශාල පරිවර්තනයකට භාජනය වෙනවා. ඒ වෙනස් වීම, ඒ පරිවර්තනය තුලින් තමයි ඔය කඳ ටිකෙන් ටික උස ගිහිල්ලා තියෙන්නේ. මහත් වෙලා තියෙන්නේ. ඊළඟට
දළු වලට ශක්තිය බලය දුන්නේ ඒ කඳේ වෙනස් වීම, චලනය. ඒ කියන්නේ peer ගහේ කඳ විශාල වැඩ කොටසක් කරනවා තමාගේ පැවැත්ම සඳහා. මහ පොළොවේ තියෙන ජලය ගෙනියන්න කොච්චර වෙනස් වීමක් කරන්න ඕනද මේ අංශු අතර? මහ පොළොවේ තියෙන ජලය ගන්න මොනතරම් වෙනස් වීමක් කරන්න ඕනද? ඒකේ තියෙන අංශු. පින්නතුන් දන්නවනේ ඔය මහ පොළොවේ තියෙන ජලය කඳ දිගේ ගහ මුදුනටම යනවා. මෝටරයක් හයි කළා නෙමෙයි. ඒකනේ සමහර ගස් කපාපුවාම ඒ ගහේ මුදුනෙන් වතුර ජලය වැగిරෙන්න පටන් ගන්නවා දවස් ගණනක් යනකම්. ඒ ගහේ කඳේ තිබෙන අංශු මොනතරම් වැඩ කොටසක් කරනවද අර ජලය ඉහළට ඇදලා ගන්න. කුඩා කුඩා අංශු ඒ තරම් විශාල පරිශ්‍රමයක්. අන්න වෙනස් වීම, අන්න අනිත්‍යතාවය. ඒ තමා වෙනස් වීම, ඒ තමා අනිත්‍යතාවය. එහෙමනම් peer ගහ දිහා බලාපුවහම මොකවත් කරන්නේ නැතුව නිකන් ඉන්න වගේ පේන්නේ. ඒ අපේ අවබෝධයේ පිළිබඳ වැරැද්ද. එහෙමනම් පින්නතුනි ශරීරයත් එහෙමයි. peer ගහ peer කඳ තමා ඒකට තියෙන ශරීරය. කඳ. අපට තියෙන ශරීරය තමයි අපිට මේ තියෙන්නේ අපේ කඳ. මේ කඳ කොච්චර වැඩ කොටසක් කරනවද? peer ගහ වගේම කුඩා අංශු කෝටි සංඛ්‍යාත ප්‍රමාණයකින් මේක හැදිලා තියෙනවා. මේකේ තියෙන නහරවැල්, මේකේ තියෙන ඇට සැකිල්ල, මේකේ තියෙන මාංශ පේශි, මේකේ තියෙන ලේ, මේකේ තියෙන හම, මේකේ තියෙන කෙස්, මේකේ තියෙන ඉන්ද්‍රිය, පෙනහළු, හෘදය වස්තුව, වකුගඩු, මේවා මොන තරම් විශාල පරිවර්තනයකට නිරන්තරව භාජනය වෙනවද? එක හැටියක තියෙන්නේ නැහැ. ඔන්න එක හැටියක තියෙනවා නම් අපිට කියන්න පුළුවන් නිට්ටයයි කියලා. එක විදියකට එක හැටියකට තියෙන්නේ නැහැ. තිබුණොත් ඉවරයි. විනාශයි. ලෝකෙින් එහාට පවත්වන්න බැරි වෙනවා. peer දැල්ල එහෙම තිබුණොත් මොකද වෙන්නේ? peer ගහ ඉවරයි. peer ගහේ කඳ එහෙම තිබුණොත් වැඩ නතර කළොත් peer ගහ ඉවරයි. වර්ධනයක් වැඩිමක් නැහැ. එහෙමනම් අපේ ශරීරයත් එහෙමයි. මේකේ තියෙන කුඩා අංශු විශාල වැඩ කොටසක් කරනවා. විශාල වැඩ කොටසක් කරනවා. එහෙමනම් ඒ වැඩ කරන්නේ අපි නෙමෙයි. ඒ අංශු වලට ඒ රාජකාරි හිමි. දැන් බලන්න සමහර විට අපේ ශරීරේ ඇටයක් කැඩුනොත් අතේ හරි කකුලේ හරි ඇටයක් කැඩුනොත් මොකද්ද කරන්නේ? අමුතුවෙන් බේත් දාන්නේ නැහැ. අමුතුවෙන් බේත් දාන්නේ නැහැ. ඒ කැඩිච්ච ඇට කෑලි දෙක එකට ලං වෙලා තියෙන්න බැඳලා තියෙනවා. එහෙම තිබ්බම මොකද වෙන්නේ? අර කියන කුඩා අංශු එහෙට මෙහෙට කවලම් වෙලා ප්‍රතික්‍රියා කරලා ඔන්න තිබිච්ච විදියටම හයි වෙනවා. ඔය තියෙන්නේ අනිත්‍යතාවයනේ. ඔය තියෙන්නේ වෙනස් වීම, ඔය තියෙන්නේ පරිවර්තනය. බේත් දාලා නැහැ. ඉතින් අපි කියනවා ඒ ඇට කෑලි දෙක දෙපැත්තෙන් වැඩෙනකන් ඔය බැඳලා තියෙන්නේ කියලා. දෙපැත්තෙන් වැඩෙනකන් කියන්නේ මොකද්ද? දෙපැත්තෙන් වැඩෙනකන් කියලා කියන්නේ ස්වභාවයෙන්ම
මේ ඇට සමන්විත වන කුඩා අංශු නිතරම චලනය වෙනවා. අපි පිටතින් 아무තුවෙන් මොකවත් කරන්නේ අන්න වෙනස් වීම. ඒ තමා අනිත්‍යතාවය, වෙනස් වීම. එමනම් මුළු ශරීරයම මේ විදියට කෝටි සංඛ්‍යාත වෙනස් වීම පද්ධතියකට යටත්. අපට ඒක දැනෙන්නේ නැහැ. දැන් මේ වෙලාවේ වුණත් අපි දාවලට ගත්ත ආහාර දිරවමින් පවතිනවා. දිරවගත්ත රස කොටස් අවශ්‍ය පළාත්වලට අවශ්‍ය ප්‍රදේශවලට බෙදා හරිමින් පවතිනවා. ඒ සියල්ලම අනිත්‍යතාවයේ පදනම් කරගෙන කෙරෙන රාජකාරියක්. වෙනස් වීම පදනම් කරගෙන කෙරෙන රාජකාරියක්. අපි මේ මොකවත් දන්නේ නැහැ. නමුත් ශරීරයේ තුල ඒ අවශ්‍ය ක්‍රියාසන්තතිය සිද්ධ වෙනවා. මතු පිට තුවාලයක් වුණොත් සමහර ලාවට ඕක ඉබේම සනීප වෙන්නත් පුළුවන්. ඒක අපි සනීප කරනව නෙමෙයි. මේ ශරීරයේ තුල තියෙන වෙනස් වීමේ ගුණය නිසා අර තුවාලය සනීප කරනවා. ඊට පස්සේ ඒක මතු පිටින් හැමකුත් ලියලලා එනවා. ඔය ලියලනවා කියලා කිව්වේ වෙනස් වීම. කුඩා කුඩා අංශු ලියලනවා, වැඩෙනවා, පරිවර්තනය වෙනවා. මේක තමයි අනිත්‍යතාවය කිව්වේ. ඊළඟට අපේ ශරීරයේ මුල්ම අවස්ථාව අරගත්තොත් කලල රූපය. කලල රූපය. ඒක නිට්ටයත්වයෙන් තිබ්බනම් මොකද වෙන්නේ? වැඩිමක් වෙන්න බෑ. නිට්ටයත්වයෙන් තිබ්බනම් වැඩිමක් වෙන්න බෑ. ඒක අනිත්‍ය නිසා ඒක වැඩුණා. ඒකේ තියෙන සියලුම අංශු කුඩා ඒකක වෙනස් වුණා, පරිවර්තනය වුණා, වැඩුණා. දවසයි, මාසයයි, අවුරුද්දයි ওই විදියට. ඒ වැඩිම තමයි තාම මේ තියෙන්නේ. ඒ පරිවර්තනය, ඒ වෙනස් වීම, ඒ අනිත්‍යතාවය. දැන් අපි හැමදෙනාටම ශරීරයක එක තියෙනවා. අර විදියටයි පටන් ගත්තේ. අර peer දැල්ල වගේ. කුඩාවට පටන් ගත්තා. ඉතින් දැනට අපි හිතුවොත් මේක මේ තත්ත්වෙන් දැන් නතර වෙලා තියෙනවා කියලා. මේක මේ තත්ත්වෙන් නතර වෙලා නැහැ. අර වෙනස් වීම තාම දිගට යනවා. තාම දිගට යනවා. නතර වෙන්නේ නැහැ. නතර කරන්නත් බෑ. නතර කරන්න කිසිම ක්‍රමයක් නැහැ. නතර කරන්න කිසිම ක්‍රමයක් නැහැ. කුඩාම කලල රූපය තුල සිද්ධ වෙච්ච වෙනස් වීම තාම දිගට යනවා. පෙරලීගෙන යනවා ඉස්සරහට. තව අවුරුදු 10කින් අපිට දැනෙයි වෙනස් වීම කොච්චරද කියන එක. තව අවුරුදු 15කින් අපිට දැනෙයි වෙනස් වීම කොච්චරද කියන එක. තව අවුරුදු 15ක් යනකොට මෙතන ඉන්න අයට සමහර විට නැගිට ගන්න බැරි තත්ත්වයටපත් වෙනවා. එදා ආරම්භ කළ වෙනස් වීමේ චක්‍රය, එදා ආරම්භ කළ පරිවර්තනශීලී වැඩපිළිවෙල, ඒකේ තව එක අවස්ථාවක් විතරයි නැගිට ගන්න බැරි වීම. ඊළඟට අපි ලෙඩ ඇඳට වෙලා ඉන්න පුළුවනි තව අවුරුදු 20ක් යනකොට. එදා ආරම්භ කළ පරිවර්තනශීලී අනිත්‍ය වූ සන්තතිය දැන් ඇඳ මත නතර වෙලා නැහැ. තවත් එහාට පරිවර්තනය වෙනවා.
තවත් එහාට පරිවර්තනය වෙනවා. දැන් ඇඳ උඩ මල මුත්‍ර පහ කරමින් පවතිනවා. කතා කරන්න බෑ. කියන එක ඇහෙන්නේ නැහැ. එදා පටන් ගත්ත අනිත්‍යතාවය. එදා පටන් ගත්ත පරිවර්තනය. කවුද පටන් ගත්තේ? දෙවියන්ගේ ඕනකමට නෙමෙයි, අපේ ඕනකමට නෙමෙයි. ඒක මේ භෞතික දේවල් වලට අදාළ දේ. භෞතික දේවල් වලට අදාළ දේ. ඊළඟට ඔන්න ශරීරය ක්‍රියා විරහිත වෙන මට්ටමට එනවා. එතනින් මේකේ ජීව ගුණේ ඉවරයි. ජීව ගුණේ ඉවරුණා කිව්වට අනිත්‍යතාවය නතර වුණාද? තාම නෑ. තාම නෑ. ජීව ගුණේ ඉවරයි. අනිත්‍යතාවය නැත්තම් මේ කුඩා අංශු වල පරිවර්තනශීලී බව තාම ඉවරුනේ නෑ. දැන් මැරිලා එක දවසයි. එම්බාම් කරන්නේ නෑ. දැන් ටික ටික ඉදිමෙනවා. දැන් ටික ටික ඉදිමෙනවා. කලින් මොනතරම් කෑවත් මහත් වෙන්නේ නෑ. දැන් එහෙම නෙමෙයි, හිතන්නෙත් නැතුව දැන් ඉදිමෙනවා. ඇතුලේ හිතකුත් නෑ. දෙවෙනි තුන්වෙනි දවස් වෙනකොට හොඳටම ඉදිමෙනවා. මේක වලදාන්න නැතුව තිබ්බොත් එහෙම මේක පුපුරලා ඕජාව වැగిරෙන්න පටන් ගන්නවා. පරිවර්තනය ඉවර වෙලා නැහැ. වෙනස් වීම ඉවර වෙලා නැහැ. ඔන්න මේක මහ පොළොවේ යට කරනවා. මහ පොළොවේ යට කළාට පස්සේ ඒ වෙනස් වීම නතර වෙන්නේ නැහැ. වෙනස් වෙලා ඕජාව ගලලා අන්තිමේදී මාස 6ක් විතර ගිහිල්ලා බලනකොට ශරීරයක් තිබ්බද දන්නෙත් නැහැ. ඇයි? ශරීරය හැටියට අපි නම් කරගෙන ඉඳපු දේවල් මොකවත් නැහැ. ශරීරය හැටියට අපි නම් කරගෙන ඉඳපු දේවල් මොකවත් නැහැ. ශරීරේ කොටස් මොකවත් නැහැ. බඩවැල්, වකුගඩු, පෙනහළු, ආමාශය, මොළය මොකවත් නැහැ. ඒවා සියල්ල වෙනුවට දැන් තියෙන්නේ පස් විතරයි. පස් එතෙන්ට පිටතින් ගියා නොවේයි. අර තිබිච්ච ශරීරේම තමා ඒ තැනට පරිවර්තනය වුනේ. දැන් පස් ටික පරිවර්තනය වෙන්න ඕන. දැන් පස් ටික පරිවර්තනය වෙන්න ඕන. පස් ටික පරිවර්තනය වෙලා දැන් කෙසෙල් ගස් හැදෙනවා. තනකොළ හැදෙනවා. කොස් ගස් හැදෙනවා. ගොටුකොළ හැදෙනවා. ගොටුකොළ හැදෙන්න, කෙසෙල් ගස් හැදෙන්න, දෙල් ගස් හැදෙන්න උපකාර කළේ කවුද? පස. කලින් මලමිනියක්, දැන් පස. දැන් ඒක දන්නේම නැතුව ගහක් හැටියට පෙනී ඉන්නවා. තනකොළ හැටියට, ගොටුකොළ හැටියට, පේරගස් හැටියට පෙනී ඉන්නවා. ඊළඟට මේ ගස් වල හැදෙන පළතුරු, කොස් දෙල් පොල් කාලා තවත් ශරීර ගණනාවක් අර විදිහටම පෝෂණය කරගන්නවා. ඒ ශරීරත් ඔක්කොම ආපහු මහ පොළොවට ගිහින් දානවා. ඒවත් පස් බවට පත් වෙනවා. දෙල් ගස් වලට වාසි, කොස් ගස් වලට වාසි. ඊළඟ මිනිස් පරම්පරාවත් අර ගස් කොළන් වල තියෙන ගෙඩි කඩාගෙන කනවා. මේක චක්‍රයක්. චක්‍රයක්. ශක්ති හුවමාරුවක්. එමනම් මේ කියන ක්‍රියා සම්තතිය අතරට මැදිහත් වෙන කෙනෙක් ඉන්නවද? මේ කියන ක්‍රියා සම්තතියට මැදිහත් වෙන කෙනෙක් ඉන්නවද? මේකේ අතරමැදට පනින කෙනෙක් ඉන්නවද? මේක අතරමැදට කාටවත් පනින්න බෑ.
මේක අතර මැදට කාටවත් පනින්න බෑ. ඒ වැඩේ කෙරෙන්නේ නැහැ. අර කියන වෙනස් වීම ඒක ඒගොල්ලන්ගේ තියෙන න්‍යාය. භෞතික දේට අදාළ න්‍යාය. භෞතික කියලා කිව්වේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ශක්ති හතරින් සමන්විතයි කියන එකයි. අවට ලෝකේ තියෙන සියල්ල මේ ශක්ති හතරෙන් සමන්විතයි. න්‍යාය පවතින්නේ ඒගොල්ලන්ගේ ළඟ. එහෙමනම් මේ කියන අනිත්‍යතා න්‍යායට අතරමැදට සහභාගී වන කෙනෙක් නැහැ. අතරමැදට සහභාගී වෙලා නායකත්වයේ දෙන කෙනෙක් නැහැ. මඟ පෙන්වන කෙනෙක් නැහැ. එකම ක්‍රියා සම්තතියයි තියෙන්නේ ඒ වෙනස් වීම පමණයි. වෙනස් වීම කාගේද? කාගේවත් නෙවෙයි. වෙනස් වීම කාගේද? වෙනස් වීම කාගේවත් නෙවෙයි. වෙනස් වීම සංඛාර ධර්මයක් හැටියට ගන්න පුළුවන්. ඇයි වෙනස් වෙන්නේ? වෙනස් වීමට හේතු තිබෙන නිසා. මොනවද හේතු? පඨවි ආපෝ තේජෝ වායෝ කියන ශක්ති හතරේ අඩු වැඩි වීම. ඒ වායේ බලපෑම. එමනම් මේ කියන අනිත්‍යතාවයේ නැමැති ක්‍රියාසන්තතිය මැදට ඇඟිලි ගහන කෙනෙක් නැහැ. අතපොවන කෙනෙක් නැහැ. නායකත්වයේ දෙන කෙනෙක් නැහැ. කර්තෘත්වයක් දරන කෙනෙක් නැහැ. පින්නතුන්ටම කල්පනා කරලා බලන්න පුළුවනි. තමා ළඟ දැනට තිබෙන ශරීරයේ කලල රූපී අවස්ථාවට අපි මැදිහත් වුණාද? එතෙන් සිට ආපු මේ ගමනට අපි මැදිහත් වුණාද? මෙතෙන් සිට ඉදිරියට යන්න තියෙන ගමනට අපි මැදිහත් වෙනවද? එකම ආකාරයට මේක වෙනස් වෙලා මහ පොළොවේ නිදාගත්තයින් පස්සේ ඉවර වෙනවා. මහ පොළොවේ නිදාගත්තයින් පස්සේ ඉවර වෙනවා. හැබැයි අනිත්‍යතාවය ඉවර වෙන්නේ නැහැ. ඇයි? ඊළඟට පස් බවට පරිවර්තනය වෙන්න නම් අනිත්‍ය වෙන්න ඕන. එනිසා පස් බවට පරිවර්තනය වෙනවා. දැන් පස් පොල් ගස්, දෙල් ගස්, කොස් ගස්, කෙසෙල් ගස් බවට පත් වෙනවා. අනිත්‍යතාවය ඉවර නැහැ. එහෙනම් අනිත්‍යතාවය කියන්නේ ලෝකයේ දිගටම බලපවත්වන ක්‍රියා සම්තතියක්. ලෝකයේ දිගටම රඳා පවතින නතර නොවන ක්‍රියා සම්තතිය අනිත්‍යතාවය. දැන් එහෙනම් අපි මතක් කළා peer ගහක තියෙන ස්වභාවය. peer ගහේ කඳේ තියෙන ස්වභාවය, දළු වල තියෙන ස්වභාවය. ඊළඟට අපේ රූපයේ නැත්තම් ශරීරයේ තියෙන ස්වභාවය අපි මතක් කළා. එහි අනිත්‍යතාවය. ඒ අනිත්‍යතාවය ගැන විමසා බැලීමේදී කොහොමද අනාත්මීය බව අර්ථවත් කරගන්නේ? අනාත්මීය බව අර්ථවත් කරගන්නේ කොහොමද? කලල රූපී අවස්ථාවේ සිට මරණය දක්වා මේ ශරීරයට කිසිම මමත්වයක් තිබුණේ නැහැ. මමත්වයේ තියෙන්නේ මේ ශරීරය තුල තිබෙන හිතේ විතරයි. මමත්වයේ තියෙන්නේ මේ ශරීරය තුල තිබෙන හිතේ විතරයි. මේ ශරීරයේ තියෙන ලේවල, මාංශ පේශිවල, නහරවැල්වල, ඇටවල ඔය කිසිදු මමත්වයක් නැහැ. ඒගොල්ලෝ තමාට නියමිත භෞතික න්‍යායට යටත්ව තමාගේ ක්‍රියාසන්තතිය පවත්වාගෙන ගිහිල්ලා මහ පොළොවේ නිදා ගන්නවා අන්තිමේදී. එතනින් නතර වෙන්නෙත් නෑ ඒගොල්ලෝ. ඉදිරියටත් තියනවා වැඩ. ඊළඟට පස් බවට පරිවර්තනය වෙනවා. පස් ඊළඟට කොස් ගස්, දෙල් ගස්, පොල් ගස් බවට පත් වෙනවා. එතනින් නතර වෙන්නෙත් නෑ. මිනිස්සු ඒව ආහාරයට අරගන්නවා මල් හැටියට, ගෙඩි හැටියට, කොළ හැටියට. ඉවරයක් නෑ. එහෙමනම් මමත්වයේ තියෙන්නේ කොහෙද?
හිතේ. කුඩාම කලල රූපයට ගැටලුවක් නැහැ මමත්වයේ ගැන. කුඩා දරුවෙකු ලැබුණාම නමක් තියෙන එක නිමව්පියන්ගේ සිරිතයි. ඒ නම තියන්නේ ශරීරයට නොවේ. ඒ නම තියන්නේ හිතට. නම තියන්නේ හිතට. ඒ නම ඇහෙන්නේ හිතට. ශරීරයට නෙමෙයි ඇහෙන්නේ. ඒ ළමයාගේ භෞතික ශරීරයට නෙමෙයි නම තියන්නේ. හිතට. හිතට පුරුදු කරනවා. මෙන්න මේකයි නම කියලා හිතට පුරුදු කරනවා. ඊට පස්සේ නම කියලා අඬ ගහනකොට හිත වහා ප්‍රතික්‍රියා කරලා මේ පැත්ත බලනවා. එහෙනම් නම තියන්නේ හිතටයි. එහෙනම් මමත්වයේ තියෙන්නේ හිතේ. ශරීරේ කොහෙවත් නැහැ. ශරීරේ කොහෙවත් නැහැ මමත්වයේ. හිතේ විතරයි තියෙන්නේ. එහෙනම් ශරීරයෙන් අපිට ඉවත් කරගන්න පුළුවනි මමත්වය. ලේසි. ශරීරයෙන් ඉවත් කරගන්න පුළුවනි. නමුත් හිතෙන් ඉවත් කරගන්නයි බැරි. ඊළඟට පින්නතුනි අර කුඩාම කලල අවස්ථාවේ ඉඳලා ඊළඟ අවස්ථාවට සතියෙන් සතිය මෝරන්න මාසෙන් මාසෙ මෝරන්න මතක තියාගන්න ඕන අපි කලින් තිබිච්ච දේ නෑ කලින් තිබිච්ච දේ නෑ කලින් තිබිච්ච දේ නෑ කියන මේක තේරුම් ගන්න ඕන අපි. කලින් තිබිච්ච දේ නෑ කලින් තිබිච්ච දේ නෑ කලින් තිබිච්ච දේ නෑ. ඒ වෙනුවට වෙන එකක් ඒ වෙනුවට වෙන එකක්. වෙන එකක් කියන්නේ අලුත්ම දෙයක්ුත් නොවේයි. දැන් ඊයේ දවසේ අපිට මේ රූපේ තිබුණා. මේ රූපස්කන්ධේ ඊයේ දවසේ තිබුණා. දැන් අද වෙනකොට මේ තියෙන්නේ වෙන එකක්. හැබැයි අලුත්ම එකක් නෙමෙයි. දැන් අද දවසේ මේක තියෙනවා උදේ තිබිච්ච රූපේ නෙමෙයි මේ තියෙන්නේ. හවස් වෙනකොට වෙන එකක්. ඒක අපි කිව්වට හරියන්නේ නැහැ. තමන් නුවණින් බැලිය යුතුයි. තමා නුවණින් බැලිය යුතුයි. එතකොටයි පේන්නේ. නුවණින් විමසා බලනකොටයි පේන්නේ. හොඳයි. මේ විදිහට අපිට ශරීරයේ පිළිබඳව රූපයේ පිළිබඳව අනිත්‍යතාවයේ මෙනෙහි කිරීමෙන් අනාත්ම අවබෝධය ඇති කර ගන්නට යන්තම් මහන්සියක් ගන්න පුළුවන්. එයි කලින් තිබිච්ච එක නෑ කලින් තිබිච්ච එක නෑ. කලින් තිබිච්ච එක නෑ කලින් තිබිච්ච එක නෑ. ඊළඟට අපිට අමාරු වෙන්නේ හිත ගැන. හිත අර කියන භෞතික සියලුම දේට වඩා අනිත්‍යතාවයේ වේගය වැඩි. අනිත්‍යතාවයේ වේගය වැඩි. වෙනස් වීමේ වේගය වැඩි. භෞතික දේ වේගය අඩුයි. මානසික දේ වේගය වැඩි. අනිත්‍යතාවයට පරිවර්තනය වීමේ වේගය වැඩි. එහෙනම් දැන් මීට ස්වල්ප මොහොතකට කලින් තිබිච්ච හිත දැන් නැහැ. මීට විනාඩි 5කට කලින් තිබිච්ච හිතක් දැන් නැහැ. මීට විනාඩි 4කට කලින් තිබිච්ච හිතක් නැහැ. විනාඩි 3කට කලින් තිබිච්ච හිතක් නැහැ. විනාඩි 2කට කලින් තිබිච්ච හිතක් නැහැ. මීට විනාඩියකට කලින් තිබිච්ච හිතක් නැහැ. මීට තත්පර 30කට කලින් තිබිච්ච හිතක් දැන් නැහැ. මේ විදියට නිරන්තර පරිවර්තනයකට භාජනය වෙමින් ඒකත් පවතිනවා. මේක චලනය පිළිබඳ පුදුම න්‍යායක්. චලනය පිළිබඳ පුදුම න්‍යායක්. අපේ ළඟ තණ්හාව තියෙනවා. මේ හිතේ තණ්හාව තියෙන්නේ ස්ථාවර පරිදි නොවේ. තණ්හාව හිතේ පවතින්නේ
අනිත්‍යතාවයේ පදනම් කරගෙන. හරියට කොහොමද කිව්වොත් මුහුදේ බෝට්ටුවක් තියෙන්නේ කොහොමද? හෙල්ලි හෙල්ලි චලනය වෙමින් ඒ අතට මේ අතට පැද්දෙමින්. එමනම් හිතේ තණ්හාව තියෙන්නේ එහෙමයි. ඇයි? තණ්හාව ඉපදුනේ සිතුවිලි අතරින්මයි. සිතුවිලි අතරින්මයි තණ්හාව ඉපදුනේ. එනිසා තණ්හාව නිට්ටයත්වයෙන් තියෙනව නෙමෙයි. සිතුවිලි අතරින්මයි ඉපදුනේ. එහෙමනම් පවතින්නේ ඒ සිතුවිලි වගේම වෙනස් වෙමින්. එහෙනම් ද්වේෂය ඒත් එහෙමයි. ස්ථාවර පරිදි තියෙන දෙයක් නෙමෙයි. ද්වේෂයත් වෙනස් වෙමින් පවතිනවා. ඊර්ෂ්‍යාව ඒත් එහෙමයි. වෙනස් වෙවි පවතිනවා. මුහුද වෙනස් වෙවි තියෙනවා. වායු ගෝලය වෙනස් වෙවි තියෙනවා. තණ්හාව වෙනස් වෙවි තියෙනවා. තියෙනවා කියලා කියන්නේ තියෙනවා හුඟක්. දැන් තියෙනවා ඔය විදිහට. තියෙනවා කියන්නේ ස්ථාවරයි කියන එක නෙමෙයි. දැන් මුහුද තියෙන්නේ මුහුද මොන තරම් වෙනස් වෙනවද? වායු ගෝලයේ තියෙන්නේ වායු ගෝලය මොන තරම් වෙනස් වෙනවද? එහෙනම් මේ සියල්ලටම වඩා වැඩි වේගයකින් හිත වෙනස් වෙනවා. හිත වෙනස් වෙනවා නම් තණ්හාව කොච්චර වෙනස් වෙනවද? ද්වේෂය කොච්චර වෙනස් වෙනවද? මෝහය කොච්චර වෙනස් වෙනවද? ඊර්ෂ්‍යාව කොච්චර වෙනස් වෙනවද? මාන්නය කොච්චර වෙනස් වෙනවද? මේ සියල්ල මහා සාගරයේ තියෙන මහා සාගරයේ කොටස් හතරකට බෙදලා බැලුවොත් ආන් ඒ වගේ තමයි ඒවා තියෙන්නේ. මහා සාගරයේ කොටස් කීපයකට බෙදලා බැලුවොත් තණ්හාව එකක් හැටියට, ද්වේෂය එකක් හැටියට, මෝහය එකක් හැටියට, ඊර්ෂ්‍යාව එකක් හැටියට, මාන්නය තව එකක් හැටියට මහා සාගරයමයි බෙදලා තියෙන්නේ. ඒව එකක්වත් ස්ථාවර තත්වයක නැහැ. ඊළඟට අනිත් පැත්තෙන් අරගෙන බලාපුවම වේදනාව, සංඥාව, සංඛාර, විඥාන. ඒක හතරක් හැටියට අපි ඉගෙනගෙන තියෙනවා. ඒ හතර තියෙන්නේ කොහොමද? ඒත් මේ විදියමයි. මහා සාගරයේ තමයි මොහොත. වේදනාව ඒක එක කොටසක්. සංඥාව තවත් කොටසක්. සංඛාර තවත් කොටසක්. විඥාන තවත් කොටසක්. ඒ සියල්ල වෙනස් වෙවි පවතිනවා. වෙනස් වෙනවා පවතිනවා. කලින් තිබිච්ච එක නෑ, කලින් තිබිච්ච ද්වේෂේ නෑ, කලින් තිබිච්ච ද්වේෂේ නෑ. එහෙමයි යන්නේ. කලින් තිබිච්ච පේරගහ නෑ, කලින් තිබිච්ච පේරගහ නෑ. ඒක මම කිව්වට හරියන්නේ නෑ. ඒක අපේ පින්නතුන් හිතන්න ඕන එහෙමද කියලා. උදේ පාන්දර නැගිට්ටාම තමන්ගේ ගෙවත්තේ තියෙන ගහක් ළඟට ගිහිල්ලා ওই විදිහට මෙනෙහි කරලා බලන්න. කොලයක් අල්ලගෙන පොඩ්ඩක් බලන්න. මේ කොලේ දැන් නෑ නේද කියලා බලන්න. නිකන් කිව්වට හරියන්නේ නැහැ. ඒක හිතන්න ඕන. මේ කොලේ දැන් නෑ. එහෙම බලන්න ඕන. එහෙමනම් මේ ශරීරයමත් එහෙම නේද? මේකත් දැන් නෑ. ඊළඟට හිත. ඒකත් එහෙම නේද? ওই විදියට අපි අනිත්‍යතාවයේ දැකීම තුළින් තමයි අනාත්මාවබෝධය ලැබෙන්නේ. අනිත්‍යතාවයේ වඩන්න අනාත්මාවබෝධය පැහැදිලි වෙනවා. එහෙම නැතුව අනාත්මාවබෝධය ලබන්න වෙන පිළිවෙලක් ක්‍රමයක් නැහැ. අනාත්මීය දර්ශනය. සක්කාය දෘෂ්ටිය මගහැරෙන්නේ එහෙමයි. සක්කාය දෘෂ්ටිය මගහැරෙන්නේ එහෙමයි. එමනම් මේ විදියට සියලුම භෞතික දේ තුල තියෙන වෙනස් වීම අපි දකින්නට ඕන.
ඊළඟට භෞතික නොවන මානසික හැම දෙයක්ම වෙනස් වන ආකාරය දකින්නට මහන්සි ගන්නට ඕන. ඒ තුලින් අපිට විශාල අවබෝධයක් ලබන්නට පුළුවන්කම තිබෙනවා. අනාත්මාවබෝධය. හොඳයි මේ මූලික කරුණු ටික හිතේ තියාගෙන දැන් ස්වල්ප වේලාවක් භාවනා කරලා අපි විනාඩි 20කට වගේ පස්සේ මේ කටයුතු නිමාවටපත් කරමු. එතෙක් ආනාපාන සතිය හෝ මෛත්‍රිය හෝ තමන් කැමති භාවනා අරමුණක නිරත වන්න.